පුතා O level seminar series එක මොකක්ද මේ? දැන් කට්ටිය ටක් ගාලා කියන්නම්. දැන් ඇත්තටම විභාගයට ළඟයි හුඟක් අයට. මම මේ අද දවසේ ඇත්තටම මේක ඕගොල්ලෝ කවද බැලුවත් කමක් නැහැ. මම මේ කියන කතාව අදාළ වෙන්නේ අපේ ගෲප් එකේ ඉන්න අද දවස් දරුවන්ට. මම මේ 9:42කට විතර වීඩියෝ එකක් දැන්නුනේ ටිකක් රැ වුණා හරිද? මේ ඊට පස්සේ එහෙම වෙන්නේ නැහැ. කොහොම හරි ඉක්මනට හදලා දෙන්න. මේක 2021 English medium Sinhala medium both students ඔගොල්ලෝ හැමෝම මේකට participate කරන්න because when the technical terms are arising I will definitely explain everything in English medium so there will be no issue for you. ඒ කියන්නේ technical term ඔක්කොම මම refer කරලා දෙන්න. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ඔය වගේම lectures යන්නේ සිංහල medium වලින්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. your mother tongue is සිංහල. So there will be no issue for you. But the technical terms are hard. I know about that. එතකොට මම ඒවා English medium වලින් කියන්න. ඒ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ දේ තමයි ඉතින් වැදගත් වෙන්නේ. එහෙනම් අපි පටන් ගමු. මේ සෙමිනාර් සීරීස් එකේ මම කියන්නම්. මම තියරි කතා කරනවටත් වඩා ප්‍රශ්න කතා කරලා විභාගයට ඒකක් අරන් දෙන්න තමයි මේකේ වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ. සත පහක්වත් ගන්න නැහැ යාළුවෝ එක්ක ෂෙයා කරගන්න මේක. එතකොට ඒගොල්ලොත් විභාගේ පාස් වෙයි හොඳට. ඒ වගේම යාළුවන්ට කියන්න මෙහෙම ක්ලාස් එකක් තියෙනවා කියලා. ඒ ක්ලාස් එකට ඇඩ් වෙන්න කියන්නේ ගෲප් වලට YouTube channel එක subscribe කරගෙන හැමදාම වීඩියෝ එක දානකොට බලන්න ගන්න. ජීවිතේ කවදාවත් අහ කියන්නේ නැහැ මේක කරගත්තා කියලා. ජීවිතේ හැමදාම දිනන්න පුළුවන් වෙන්නමයි කරලා දෙන්නේ. බොහොම ආදරයෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ කරලා දෙන්නෙත් ඒකයි. මොකද ඔයගොල්ලෝ කොවිඩ් වලින් ප්‍රශ්නයකට පත් වෙච්ච නිසා. ඇත්තටම මේක කරන්න පුළුවන් හැමදේම මම කරලා දෙනවා. මේ වෙලාවේ මේ අටු කාලය ඇතුලේ කරන්න පුළුවන් හැමදේම කරලා දෙනවා. බොහොම ආදරෙන් ඔබට කරලා දෙනවා. ඔබ මේ ජීවිතේ ජය ගන්න ඕන නිසා. ඔබ දරුවෙක් ඔබේ ජීවිතය ආලෝකමත් කරන්න ඕනේ කියන එක මගේ ඔළුවේ ඇතුලේ තියෙනවා. ඒක නැත්තේ නෑ. ඒකින්ද බය වෙන්න එපා. අන්තිම වෙලේ අපි මේක ලෑස්ති කරලා තිබ්බේ ඔබව ගොඩ දාන්න. ඇතු ඉතින් මට ගොඩ යන්න නෙමෙයි. සල්ලි ගන්න නෑනේ. මේ වෙලාවේ ඕන්නම් සල්ලි ගන්න තිබ්බා. එහෙම කරන්නේ. ඒක මගේ ඩිසිෂන් එක. තව කෙනෙක් සල්ලි අරන් කරනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක යාගේ දෙයක්. මේ මං ගත්ත ඩිසිෂන් එක විතරයි. කිසි ප්‍රශ්නයක් නෑ. එක එක්කෙනාගේ ඩිසිෂන්ස් වෙනස්. ඒක තේරුම් ගන්න. හරි. අපි අද කෙලින්ම පුතා පොඩක් ලේසි කොටසකින් මුලින් පටන් ගන්න හදන්නේ simultaneous equations. සමගාමී සමීකරණ. මේකෙන් පාස් පේපර් ටිකක් කතා කරන්න කලින් මේක මම මේ ඔන්න දැන් සමගාමී සමීකරණ මූ උගන්වන්න කියලා දාලා යන්න එපා. කවදාවත් පන්තිවල කියලා දීපු නැති විදිහට simultaneous equation මෙතන මම කතා කරනවා. කිසිම පන්තියක කවදාවත් කියලා දීපු නැති විදිහකට. අපි යන්. හරි. මුල ඉඳන්ම කතා කරගෙන යන්නම් අඩු වෙලාවක් ඇතුලේ ඔයගොල්ලෝ තේරුම් ගන්න. පුංචිම තැන ඉඳන් විභාගයට ඕන වෙන හැම දෙයක්ම මම කතා කරනවා. විනාඩි 15ක් 20ක් 30ක් ඇතුලේ විභාගයට ගොඩනගන එක කරනවා. හැම පාඩමම එහෙමයි කරන්නේ. ඔන්න බලන්න සමගාමී සමීකරණයක්. x ධන y සමානයි 5යි. simultaneous equation එකක්. 2x plus 5y plus 5 into y should equals to 7. මේක එක නම් if this is the second one these are known as the simultaneous equations. The equation first and second are known as the simultaneous equations. මේ කියන්නේ පුතා සමගාමී සමීකරණයක් කියන්නේ මේ දෙක. ඔහොම එකකට තමයි සමගාමී සමීකරණයක් කියන්නේ සරලව. ඒ කියන්නේ විචල්යන්. පුතා මේ විචල්යන් වේරියබල් කියන්නේ මේ xy වලට. හරිද? මෙහෙම ඉලක්ක ඉංග්‍රීසි අකුරු වලින් දාලා තියෙනවා විචල්යන් කියලා තියෙනවා සමහර කොටස්. සමහර ඒවා තියෙනවා කොන්ස්ටන්ට් නැත්නම් නියත කියලා. නියත ගැන වෙනම කතා කරන්න. මේවට අපි විචල්්‍ය කියලා කියන්නේ. සමගාමී සමීකරණ වලදී එහෙම කතා කරනවා. එහෙම නියත විචල්්‍ය කතාව හිතන්න ඕනෙත් නැහැ. මොකද දන්න සමහර ලාවලදීක නියත නොවන විචල්්‍ය ඒ වෙන කතාවක්. ඒවා ඕගොල්ලෝ එච්චර ගැඹුරට යන්න ඕනෙත් නැහැ. එච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඕකේ සමහරකට පැරාමීටර්ස් ඒ කතාව මුකුත් ඕනේ. සරලව කියන්නම්. ඕක සමගාමී සමීකරණයක්. ඔහොම තේරෙන්නේ නැත්තම් හිතන්නකො මෙන්න මෙහෙම. ත්‍රිකෝණයක් දන කොටුවක්. සමාන අයුරු 5කට. තව තියෙනවලු 3යි ත්‍රිකෝණයක් දන 5යි කොටුව සමාන වෙනවලු 4කට. කාට හරි මෙහෙම දකින්න බැරි නම් කමක් නැහැ. හරි. ඕගොල්ලෝ මොකද මේ වෙලා තියෙන්නේ? මෙතනත් ත්‍රිකෝණ තියෙනවා, මෙතනත් ත්‍රිකෝණ තියෙනවා. මෙතත් කොටුව තියෙනවා, මෙතනත් කොටුව තියෙනවා. මෙන්න මේ වගේ සමීකරණ දෙකක් ඇති වෙන වෙලාවක අපි කියන ඒවාට සමගාමී සමීකරණ කියලා සරලව. මේක දැකලා මේ තියෙන හැඩය ඔලුවට ගණන් හදන්න ඕන විදියට ට්‍රික්ස් ටිකක් මම කියලා දෙන්නම්. කෙටි ක්‍රම ටිකක්. අපි ඉස්සරහට යමු. දැන් මෙතන මෙහෙම වෙන්න පුළුවන්. මේ සමගාමී සමීකරණ මේක එක තැනක ඍණ තිබිලා මෙතන ධන තියෙන්න පුළුවන්. මෙතන ධන තිබිලා මෙතන ඍණ තියෙන්න පුළුවන්. මේ දෙකේම ඍණ තියෙන්න පුළුවන්. මේ දෙකේම ධන විතරක් තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ගණන් ටිකක් හදන්න බලමු. මම සමීකරණ කිහිපයක්ම ලියාගෙන ගිහිල්ලා මේ හැම අවස්ථාවකම කරන විදිහ කියනවා. පුළුවන් නම් නෝට් එකක් දාගන්න. වෙලාවක් නැහැ විභාගෙට ළඟ හින්දා. එක සැරෙන් වීඩියෝ එක හොඳට ඔලුවට ගන්න. විභාගේ අනිවාර්යයෙන්ම කොට දාන්න පුළුවන් වෙන්නමයි කරන්නේ.
2x ධන මම හොඳට ලියන්න 2x ධන 5y සමානයි 7 මේක එක කියලා ගන්න 5x ධන 7y සමානයි 14 මේක දෙක කියලා ගමු මේ පළවෙනි එකක් කතාවක් හරි මම තාම කතා කරලා ඉවර නැහැ මේ තව ආකාරයක් මේ එක එක ආකාර ටිකක් කතා කරගෙන යන්නේ මේ තව එකක් මේ තව ආකාරයක් 5x ඍණ 7y සමානයි 8 10x ඍණ 11y සමානයි 7 මේක එකක් ගමු හරි මම පෝස් කරලා හරි පුතා මේ මම පළවෙනියටම කතා කරන්න හදන ආකාරය මේ සමගාමී සමීකරණය කියන එක කෙනා ඔයාලට සාමාන්‍යයෙන් මේ විදිහට සමීකරණෙ දීලා එන්නේ නැහැ මම මෙතන මේ දුන්නත් සමීකරණය ඔයගොල්ලන්ට මෙහෙම සමීකරණෙ දීලා හැම වෙලෙම එන්නේ නැහැ වෙන්නේ මොකක්ද කියන්න වෙන දේ හොඳට අහගන්න සාමාන්‍යයෙන් ඔයාලට දෙනවා වාක්‍ය සෙට් එකක් ඒ වාක්‍ය සෙට් එකේ හරහා සෙන්ටෙන්සස් ගොඩක් දීලා පොඩි විස්තරයක් දීලා පොඩි ඉන්ෆෝමේෂන් එකක් දීලා ඒක හරහා මේ සමීකරණ අපිට ගොඩනගන්න වෙනවා දීලා තියෙන විස්තරات එක්ක ඒක අපිට ගාන හදනකොට තමයි තේරුම් ගන්න වෙන්නේ මේ ගණන් වලට මෙහෙම කරන්න කියලා ඒක අපි පාස් පේපර් වලින් කතා කරමු මේකේ මේ උගන්නන මෙතඩ් ටික ඔලුවට ගන්න හොඳට මතක තියාගන්න මම මේ උගන්නන මෙතඩ් ටික ඔලුවට ගන්න එක තමයි ඔයා විතර කරන්නේ බලන්න මේ පළවෙනි එකේ 7x ඍණ ධන 3y සමානයි 15. ඊගාව එකේ 4x ඍණ 6y සමානයි 15ලු. පුතා මේ සමීකරණ 1 කියලා ගන්න. මේ සමීකරණ 2 කියලා ගන්න. සමගාමී සමීකරණයක් ගොඩනගා ගත්තට පස්සේ සිමල්ටේනියස් ඉක්වේෂන් දෙකක් බිල්ඩ් අප් කරගත්තට පස්සේ ඊළඟට කරන දේ තමයි අපි මේවේ අගයන් හොයා ගන්නවා. මේ x ගේ y ගේ වැලියුස් හොයා ගන්න එක. ඒක හොයා ගන්න නම් මුලින්ම කරන්නේ මේ සමීකරණ දෙකට මොකක් හරි කරලා මොකක් හරි කියන්නේ එක්ක එකතු කරලා එක්ක අඩු කරලා ඉලක්කම් වලින් මේ සමීකරණ සමහර ඒවා ಗುಣ කරලා එකතු කරලා අඩු කරන එක අනිවාර්යයෙන්ම කරලා මේ එකක මේ x හරි y හරි එක්කෙනෙක් එකට එකක් කපනවා. එකට එකක් කපනවා කියන්නේ මේ දෙන්නගේ අගයන් සමාන කරගෙන කපලා දාලා x-ට හරි y-ට හරි ඉස්සෙල්ලාම අගයක් ගන්න එක කරන්නේ මුලින්. කිව් එක තේරුන්නේ නැහැ. මම දන්නවා. මෙහෙම දෙයක් කරන්නේ මුලින්. දැන් මේක මීට වඩා හොඳ ගානක් බලමු. මේක ගන්නවා කියලා. මේක ගමු. දැන් මෙතන තියෙන සමීකරණ එකක්. මේක මම දෙක කියන්න. මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලා x හරි y හරි එක්කෙනෙක්ට වැලියු එකක් අගයක් ගන්න එක තමයි මුලින්ම කරන්නේ. දැන් මේකේ මට අගයක් ගන්නව නම් මොකද කරන්න ඕනේ? මේක පළවෙනි සමීකරණය නම් මේක දෙවෙනි සමීකරණය නම් එක ධන දෙක මම සලකනවා. සලකලා මොකද වෙන්නේ? පුතා 10x ධන 3y 13x වෙනවා. පුතා ඇයි එතකොට පොඩ්ඩක් ඉන්න 13x ලු 10x ධන 3y 10x ධන x හරි පොඩකින් 10x ධන 5y මෙන්න පළවෙනි සමීකරණය මෙතන තියෙනවා 10x ධන 5y ධන 3x ඔන්න දෙවෙනි එක කෙනා ධන 3x ආයි මේ ඍණ 5y සමානයි 7 ධන 10 නේද? එකට එකතු වෙනවනේ. එතකොට මේකේ ඔයාලට හොඳටම තේරෙනවා ධන 5y ඍණ 5y කැපෙනවා. ඒ දෙන්න සමානයිනේ. අඩු කිරිල්ලක් නේ තියෙන්නේ. එතකොට ඔන්න 13යි x සමානයි 17යි. එන x සමානයි 17 බෙදීම 13යි. මේ x ට ආපු අගය ගිහිල්ලා අපි දානවා පුතා මේ පළවෙනි හරි දෙවෙනි හරි එක සමීකරණයක x ට ආපු අගය x ට ආපු වැලියු එක අපි මේ ෆස්ට් හරි සෙකන්ඩ් හරි එක ඉක්වේෂන් එකකට ගෙනිල්ලා දානවා. එතකොට මෙතන වෙන්නේ මොකක්ද? දැන් පළවෙනි එක්කෙනාට දැම්මොත් එහෙනම් මේ 17 බෙදීම 13 කියන එක්කෙනා මේ පළවෙනි සමීකරණය x ට. එතකොට මෙතන x ගේ අගය තියෙනවා. එතකොට ඒක වෙන්නේ 17 බෙදීම 13යි. එතකොට 10 වරක් 17 බෙදීම 13 එනවා. මේ ටික ඔක්කොම සුළු කරලා y වගේ අගය ගන්න පුළුවන් අපිට. ඔන්න x ගේ y අගයන් හොයන එක තමයි අපි මෙතන කරන්නේ. පළවෙනි ආකාරයේදී වෙන්නේ ඔන්න බලන්න එකට එකතු කරපු ගමන් නිකම්ම උත්තරේ එනවා. අනිවාර්යයෙන්ම මෙතන y හරි x හරි එකක් කපලා දාන්න වෙනවා අනිත් එක්කෙනාගේ අගය හොයන්න. x y දෙන්න තියාගෙන කරන්න බෑ මේ වැඩි. එක්ක x අයින් කරලා දාන්න ඕනේ මේකෙන්, එක්ක y අයින් කරලා දාන්න ඕනේ මේ ගේම් එකෙන්. ඉතින් ඒකේ කවුද අයින් කරන්නේ කියන එක තීරණය ගන්න එක කරලා දෙන්න මම ඔයත් එක්ක ඉන්නවා. මෙන්න මෙතන බලන්න මේක. මෙතනත් x හරි y හරි දෙන්නගේ එක්කෙනෙක් අයින් කරලා තමයි අපිට හොයන්න වෙන්නේ. මම තීරණය කරනවා මෙතන y අයින් කරන්න.
ඒක මම ගන්න ඇයි එහෙම තීරණයක් සාමාන්‍ය එකතු කරලා මේතන බලන්න මේ දන්න මෙතන රින මේ දෙන්න එකට එකතු කරගත්තාම කැපෙනවා හැබැයි මතක තියාගන්න y කැපෙන්නේ නැහැ නිකන් එකතු කළොත් 3යි y ඍණ 6යි y ඇයි ඔයාලට හොඳටම තේරෙනවා එකට එකතු කරන්න එකට එකතු කරනකොට මේ දෙන්නට විතරක් මොකද්ද වෙන්නේ කිව්වොත් එහෙම දන්න 3යි y ඍණ 6යි y එතකොට ඍණ 3යි y කෙනෙක් ඉතුරු වෙන්නේ බිඳුවක් නෙමෙයි එන්නේ එහෙම වුණොත් x එක්ක y ඉතුරු වෙනවා එහෙම වෙන්න බෑ සමීකරණේ x හරි y හරි එක්කෙනෙක් විතරක් ඉතුරු වෙලා එයාට අගයක් අරගෙන එයාගෙන් පස්සේ අනිත් එක්කෙනාගේ අගය ගන්න එක අපි කරන්නේ එහෙනම් මොකද කරන්නේ එහෙනම් ඉතින් y දෙන්න කැපෙන විදිහට හදන්න ඕනේ එහෙනම් පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කළා නම් වැඩි කරලා ඉවරලා එකතු කළා නම් දෙවෙනි සමීකරණෙත් එක්ක මොකද වෙන්නේ 7x කියන එක්කෙනා දෙකෙන් වැඩි වුණාම නම් පුතා 14x 3y කියන එක්කෙනා දෙකෙන් වැඩි වුණාම නම් 6y 5 කියන එක්කෙනා දෙකෙන් වැඩි වුණාම නම් 10y දෙවෙනි සමීකරණය නම් 4යි සෝරි ඔහොම ඉන්න මෙතන කෙලින්ම අපි එකතු කරනකොට එකපාර ලියන් යනවා 7 වාරයක් දෙක 14x 3 වාරයක් දෙක 6y එකට එකතු කරනකොට 4x ඍණ 6y මේ දෙවෙනි සමීකරණය ටික 5 වාරයක් දෙක 10යි ධන 15 දෙවෙනි සමීකරණයෙන් එන 15 මෙන්න ධන 6y ට ඍණ 6y කැපුණා ඔන්න ධන 18x සමායලයි පුතා 25ට ඉතින් x සමානයි 25 බෙදීම 18යි ඕක ගෙනihin ආදේශ කරන්න පුළුවන් අපිට පළවෙනි හරි තවෙනි හරි එක සමීකරණයකට දැන් මෙතන එක්ස්ට්‍රා දැම්මොත් මේක 14 බෙදීම 25 බෙදීම 18 දැන් මේ 4 වරක් 25 බෙදීම 18 25 over 18 into 4 plus minus මෙතන තියෙන්නේ 6 into y should equals to 15 what will happen you can easily get the value of y වල අගේ ගන්න පුළුවන් ඔහොම ප්‍රශ්නයක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැතුව ගත්ත හැකි මුකුත් වෙන්නේ ඉතින් අපි ඊළඟටත් යමු මෙන්න මේ විදිහ එකක් ආවොත් එහෙම දැන් දෙන්නගම තියෙන පුතා ඍණ ලකුණුලු නැත්තම් මෙන්න මෙහෙම ධන ලකුණු තියෙන අවස්ථාවක් ගන්න දැන් මට මේ කපන්නේ කොහොමද අනිවාර්යයෙන්ම එක්කෙනෙක් කපලා දාන එක තමයි පළවෙනි ඉලක්කය මම ඊට පස්සේ තව ක්‍රිටි ක්‍රමයක් කියලා දෙනවා එක්කෙනෙක් කපලා දාන එක තමයි පළවෙනි ඉලක්කය මොකද්ද කරන්නේ ඒකද එක්කෙනෙක් කපලා දාන එක නම් පළවෙනි ඉලක්කය පුතා මෙතන මේක පළවෙනි සමීකරණ විදිහට ගත්තොත් මේක second equation එක විදිහට ගත්තොත් what will happen එක ඍණ දෙක සලකන්න ආස හිතෙනවා මට පළවෙනි එක දෙකෙන් අඩු කළා නම් පුතා මොකද වෙන්නේ හිතන්නකො 10x ධන 5y minus sin එකත් එක්ක 10x ධන 3y මෙතන පුතා 15 15 අනිවාර්යෙන්ම පුතා ඍණ 4 ගන්න පුතා එතකොට මොකද වෙන්නේ ඍණ ලකුණුත් එක්ක වැඩි වෙනකොට මතක ඇති ඍණ වරක් ඍණ නම් ඍණ ලකුණු දෙකක් එකිනෙකට ගුණ වුණොත් ඍණ වරක් ඍණ what will happen if the minus values get multiplied අනිවාර්යයෙන්ම එන්නේ ධන ලකුණක් නේ ඒ වගේම පුතා ඍණ ලකුණ වරක් ධන ලකුණ නම් අනිවාර්යයෙන්ම හම්බෙන්නේ ධන ලකුණක්ද නෑ අනිවාර්යයෙන්ම හම්බෙන්නේ ඍණ ලකුණ ඒ වගේම ධන ලකුණ වරක් ධන ලකුණ නම් අනිවාර්යයෙන්ම හම්බෙන්නේ ධන ලකුණක් ඔය මතක ඇති එහෙමනම් මෙතන 10x ධන 5y ඒකට මුකුත් වෙන්නේ නැහැ මේ ඍණ 10x වෙනා මෙතන ඍණෙන් වැඩි වෙන හින්දා ඍණ 3y මෙතන හැදෙනවා සමානයි ඍණ 11 මෙතන ධන 10x මේ ඍණ 10x කැපෙනවා මෙතන පුතා 2y සමානයි 11ක් යනවා ඉතින් y සමානයි 11 බෙදීම 2 වෙනවා මෙන්න මේ අගේ මම මෙතෙන්ට හරි එහෙම නැත්නම් මෙතෙන් හරි y ට ගෙනihin ආදේශ කළාට පස්සේ x වල අගේ මට හොයාගන්න පුළුවන් තව එක ආකාරයක් තියෙනවා මෙතන ඍණ ලකුණු දෙකක් තියෙනවා ඒ වගේ වෙලාවක කොහොමද කපන්නේ පුතේ එකට එකක් දැන් මට මේ 4y 4y කපන්න පුළුවන් නමුත් ඒක එකට කපන්න බෑ එකට එකතු කළොත් එහෙම කැපෙන්නේ නැහැ එහෙමනම් මොකද දන්නවද කරන්නේ පළවෙනි සමීකරණ මෙහෙම තියාගෙන ඔයා කැමති නම් දෙවෙනි සමීකරණ උනත් කමක් නැහැ ඍණ දෙවෙනි සමීකරණය ගන්නවා එතකොට වෙන්නේ 3x ඍණ 4y ඍණ වරක් 4x ඍණ 4y සමානයි
4 ඍණ 3යිලු. මෙතන නම් 5යි. 3x ඍණ 4x කියන්නේ පුතා ඍණ x. ඍණ 4y මෙතන ඍණෙන් වැඩි වුණාම මේක ධන 4y වෙනවා. ඒ කැපිලා යනවා. එහෙනම් අන්තිමේදී x සමානයි ඍණ 5ක් වෙනවා. මේක ගෙනහිල්ලා එක්ක මෙතන x ආදේශ කරන්න. එක්ක මෙතන x ආදේශ කරන්න. You want to substitute to the first equation or the second equation. Don't go into substitute it to both positions because you get the same answer because y is same in the both equations. දෙකේම එකම x හින්දා එක්කෙනාට විතරයි ආදේශ කරන්නේ. එක්ක උඩ එක්කෙනාට එක්ක පල්ලෙහ එක්කෙනාට. ආදේශ කරලා ඊට පස්සේ y එකේ ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහේ ආකාර තියෙනවා ප්‍රමාණයක්. මේ හැම එකේදීම අපි කළේ x හරි y හරි කියන එක නා තනි කරගෙන ගණන් හදන එක. ඒක කරන්න අපිට එකතු කරන්න උනා සමහරවිට. ඒක කරන්න අපි සමහරවිට පොඩකින්. ඒක කරන්න සමහරවිට එකිනෙක අඩු කරන්න උනා. සමහර වෙලාවල් වලදී එක්කෙනාට එක්කෙනෙක් එකතු කරන්න උනා. මේ එක්කෙනාට එක්කෙනෙක් එකතු කරන්න උනා. සමහර වෙලාවල් වලදී එහෙම එකතු කරලා විතරක් මදි වුණා. අපිට ඉලක්කමකින් වැඩි කරලා ඉවර වෙලා ඒක කපා ගන්න පුළුවන් උනේ. ඔහොම කොහොම හරි කපනකොට මතක තියාගන්න අපේ එන සමීකරණ දෙක. හිතන්නකො මෙතන x ධන y සමානයි 5. මෙතන 2x ධන 3y සමානයි 4 වගේ එකක සමීකරණ දෙකම අපිට එන පළවෙනි සමීකරණයත් the second equation එකත් දෙකම මේ both equations plus හරි minus හරි sign නම් තියෙන. මේක ධන ප්ලස්ම නම් තියෙන්නේ. දෙකේම ධන තියෙනවා නම් අනිවාර්යයෙන්ම එකෙන් දෙක හරි දෙකෙන් එක හරි අඩු කරන එකමයි අපි කරන්නේ. ඍණ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අඩු කරන එකමයි කරන්නේ. අඩු කළාම තමයි පුතා කැපෙන්නේ. හේතුව කියන්නේ දැන් එකෙන් දෙක අඩු කරන්න ගියාම x ඍණ y කියන එක්කෙනා මෙතන ඉන්නවා. එතකොට ඊළඟ එක්කෙනා අඩු කරනකොට මෙතන 2x ඍණ 3y නේ හැදෙන්නේ. දැන් ඇත්තටම නම් මේක මම අනිවාර්යයෙන්ම දෙකෙන් ගුණ කරන්න ඕනේ x කපන්න උවමනාවක් මට තියෙනවා නම්. එතකොට මෙතන 2x ඍණ 2y නේ හැදෙන්නේ. එතකොට මේ ධන 2x ඍණ 2x කැපෙනවා. ඒකින්ද මතක තියාගන්න ධන ලකුණු හරි ඍණ ලකුණු හරි මෙතන මැදට තියෙනවා නම් දෙන්නටම ඒ වගේ වෙලාවක අපි අඩු කිරීමකට යන්නේ. ඒ අඩු කරනකොටත් x හරි y හරි දෙන්න කැපෙන විදිහට අපි එක්කෙනෙක්ව සමීකරණයක ගුණ කරලා තමයි හදන්න ගන්නේ. සමහර ලාවට සමීකරණ දෙකම එකම ආගයකින් ගුණ කරලා ගන්න වෙනවා. ඒක මම එතකොට ගණන් වලදී කියන්න මේ කියන ඒවා පැටලෙනවා නැත්තම්. හැබැයි වැරදිලා හරි එක පැත්තක එක්ක පළවෙනි එකේ එක්ක සෙකන්ඩ් ඉක්වේෂන් එකේ එකක ප්ලස් තිබිලා එකක ඍණ තියෙනවා නම් එකක මයිනස් තියෙනවා නම් then බය නැතුව එකට එකතු කරන්න. හැබැයි එකතු කරනකොටත් දැන් මේ වගේ එකක එකට එකතු කරන්න ගියොත් එහෙම y නේ කපන්න වෙන්නේ එකට එකතු කරනකොට. මොකද ධන ඍණ තියෙන එක්කෙනා අනිවාර්යයෙන්ම කැපෙන්නේ. මෙයාගේ ධන තියෙනවා නම් ඉස්සරහට මෙයාගේ ඍණ තියෙනවා නම් මේ දෙන්නයි කැපෙන්නේ. ධන ඍණ එකට එකතු වෙනකොට. එහෙමනම් මේ පළවෙනි සමීකරණය අනිවාර්යයෙන්ම 3න් වැඩි කරන්න වෙනවා. මෙතන 3ක් හදාගන්න. මේ සංගුණකයේ කෝඑෆිෂන්ට් එක. මොකද්ද මේ කෝඑෆිෂන්ට් එකක්? එහෙම නැත්නම් සංගුණකයක් කියන්නේ. පුතා විචල්‍යයකට ඉදිරියෙන් තියෙන පදය අපි හැම වෙලේම සංගුණකයක් කියනවා. එතකොට සංගුණක දෙක කැපිලා යන විදිහට හදාගන්න වෙනවා. එහෙම සංගුණක කැපෙන්න හදාගන්න නම් මෙතෙන්දි මොකද වෙන්නේ? 3x ධන 3y ධන 2x ඍණ 3y සමානයි 5 කියන එක 3න් වැඩි කරාම 15යි. ධන 4 මේක වැඩි කරලා දෙකත් එක්ක එකතු කරනවා. මෙහෙම කරන්නේ. එහෙනම් මතක තියාගන්න මැදට ධන ලකුණු විතරක් තියෙනවා නම් එහෙම නැත්නම් මැදට ඍණ ලකුණු විතරක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම සමීකරණ දෙක එකිනෙකට අඩු කරනවා. එහෙම නැත්නම් ධන ඍණ ලකුණු තියෙනවා නම් දෙකේ වෙන වෙනම අනිවාර්යයෙන්ම අපි එකට එකතු කරනවා. හැබැයි එකතු කරනකොට අඩු කරනකොට අනිවාර්යයෙන්ම x හරි y හරි තනි කරගන්න එක අපේ ඉලක්කයක් වෙනවා. ඒක තනි කරගන්න අපි විවිධ අගයන් වලින් වැඩි කරලා ඉවර වෙලා දෙන්නගෙම සංගුණක එහෙම නැත්නම් කෝඑෆිෂන්ට් විචල්‍යයක නැත්නම් මේ x ට y ට ඉදිරියෙන් තියෙන පදයට තමයි පුතා කෝඑෆිෂන්ට් එක නැත්නම් සංගුණකය කියන්නේ. අන්නේ සංගුණක සමාන කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. පාස් පේපර් එකකට එකකට ඊට වඩා යන්න බෑ අද. විනාඩි 20ක් කතා කරලා පැය භාගයකට වඩා ගන්න බෑ. එකකට හරි. මේකට ක්‍රිකට් තරගයකදී ජයග්‍රාහී කණ්ඩායම ගැසූ ගානක් තියෙන්නේ නේද? හරි අපි හදමු. ක්‍රිකට් තරගයකදී ජයග්‍රාහී කණ්ඩායම ඉංග්‍රීසි මීඩියම් ස්ටුඩන්ට්ස් මට මතක විදිහට මේක පාස් පේපර් එකක් වෙනවා. සහ මේක තිකන අනිවාර්යයෙන් මේක පාස් පේපර් එකක්. ඒක නම් මතකේ හොඳටම හරි. මේක මට මතක විදිහට 2018 පාස් පේපර් එක වෙන්න ඕනේ. මට හරියටම මතක නැහැ. මට මතක විදිහට මේක 2018 2018 වගේ මතක. හරිද?
ක්‍රිකට් තරගයකදී ජයග්‍රාහී කණ්ඩායම ගැසූ 4 පහර සහ 6 පහර සංඛ්‍යාව 38ක්ලු. එසේ 4 පහර වලින් සහ 6 පහර වලින් ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 176ක්ලු. රයිට් පුතා 4 පහර සංඛ්‍යාව 6 පහර සංඛ්‍යාව xy කියලා අරගෙන මෙන්න කතාව හදන්නලු. දැන් ඔන්න මුලින්ම තියෙන සමගාමී සමීකරණේ හදාගන්න එක. මේක හදාගන්නකොට මේ කියවෙන දේ අපි සමීකරණය බවට පත් කරගන්න ඕනේ. ඕක කොහොම පත් කරගන්න නම් ගණන් දෙක තුනක් හදන්න වෙනවා පාස් පේපර්ස්. එතකොට තමයි ඔය වැඩේ පුරුදු වෙන්නේ. දැන් දරුවෙක් ඒක මට අනිවාර්යයෙන් මෙහෙම පුළුවන් වුණාද නැද්ද කියලා කියන්න මේ ටික කරාම. දැන් 4 පහර සංඛ්‍යාව අපි ගහපු ෂොට් ගාන තමයි. ඒ කියන්නේ 4 ෂොට් ගාන. 6 ෂොට් ගාන තමයි මෙතන දීලා තියෙන්නේ. 4 ෂොට් ගාන x ප්‍රමාණයක්ලු. ඒ කියන්නේ 4 පාරවල් x ප්‍රමාණයක් ගහලු. හිතන්නකෝ ක්‍රිකටර් කෙනෙක් ඉන්නවා. බැට් කරන ඩයල් එකක් ඉන්නවා. ඌ 4 පාරවල් x ප්‍රමාණයක් ගහලා දිනවා. බවුන්ඩරිය පයින්ඩ 4 ඒවා x ප්‍රමාණයක් ගහලා දිනවා. ඒ කියන්නේ ඌ 4 ඒවා x ගානක් ගහලා. 6 ඒවා y ගානක් ඌ ගහලා. ඒ කියන්නේ 6 ඒවා y සැරයක් ඌ ගහලා. 4 ඒවා ඒ බැටිං කරනකොට ඒ මිනිස්සයා බවුන්ඩරිය පනලා යන්න 4 ඒවා ගහලා තිනවා x ප්‍රමාණයක්. මේගොල්ලෝ කියනවා මෙන්න මේකේ 4 පහර සහ 6 පහර සංඛ්‍යාව එකතුව. ඒ කියන්නේ 4 පහර සංඛ්‍යාව x නම් 6 පහර සංඛ්‍යාව y නම් මෙන්න මේ දෙන්නගේ එකතුව ඇඩිෂන් එක 38ක්ලු. සංඛ්‍යාවල එකතුව 38ක්ලු. එසේ 4 පහර හා 6 පහර වලින් පමණක් ලබාගත් ලකුණු සංඛ්‍යාව. දැන් මේ x වල මේ ගහලා තියෙන පාරවල් 38යි. හැබැයි මේ කට්ටියකින් අරන් තියෙන ලකුණු සංඛ්‍යාව 176ක්ලු. ඒ කියන්නේ මට කියන්නකෝ 4 පාරවල් දෙකක් ගැහුවොත් හම්බෙන ලකුණු කීයද? ඔන්න බලන්න හිතන විදිහ ඈ. පිටුවක් ගන්න ඕනේ. මෙතන මේවා කරලා දාමු. මට කියන්න 4 පාරවල් x සංඛ්‍යාවක්ලු තියෙන්නේ. හරිද? ඔන්න මම මේක මෙහෙමයි මේ පුංචිම වැඩේ බැරිම ළමයට තේරෙන්න මම නම් කරන්නේ මෙතන. මේ පුළුවන් උපරිමේ කාටත් ඒක ගන්න පුළුවන් වෙනවා. මොකද ඒක ෂුවර් නැහැ නේ එක්කෙනෙක්ටවත් තාම විභාගෙට ගිහලා ලියලා ඉවර නැහැ. ඔන්න බලන්න 4 පාරවල් එකක් ගැහුවොත් කීයද ලකුණු? 4යි. 4 පාරවල් දෙකක් ගැහුවොත් කීයද ලකුණු? 8යි. 4 පාරවල් තුනක් ගැහුවොත් ලකුණු කීයද? 24යි 24. If you get 4 into 4 4 පාරවල් 4ක් ගැහුවොත් what will happen? පොඩ්ඩක් ඉන්න 4 වාරයක් 3 12යි ඈ. 4 වාරයක් 4 4 into 4 16. මෙතන කොච්චරක් වෙනවද? 20. ඔය විදිහට ගිහිල්ලා ඉවර වෙලා 4 පාරවල් x සංඛ්‍යාව. එක් සැරයක් නෙමෙයි, දෙසරයක් ගහලා නෙමෙයි, 4 පාරවල් 3 පාරක් ගහලා නෙමෙයි, බවුන්ඩරි යන්න 4 පාරක් ගහලා නෙමෙයි, 5 පාරක් ගහලා නෙමෙයි, x පාරක් ගැහුවා නම් හම්බෙන ගාන අපි දන්නේ නැහැ. ඒ වගේම 6 පාරවල් එක සැරයක් ගැහුවා නම් you can get only 6 score. If you not only one, it's you are squaring 6. If you multiply it by 2, then you are getting 12 marks. 12 runs in cricket. 6 into 3, it's 18 runs. Aha, 6 පාරවල් 3ක් ගැහුවා නම් ලකුණු 18ක්. පුතා 6 ඒවා 4ක් ගැහුවා නම් ලකුණු 24ක්. පුතා 6 ඒවා y සංඛ්‍යාවක් ගැහුවා නම් එහෙම තියෙන ලකුණු සංඛ්‍යාව අපි දන්නවද? නැහැ. පුතා අපි 4 ඒවා x සංඛ්‍යාවක් ගැහුවා නම් තියෙන ලකුණු සංඛ්‍යාව අපි දන්නවද? පුතා අපි දන්නේ නැහැ. හැබැයි අපි එක දෙයක් දන්නවා. ඒ මොකක්ද? මෙන්න මේ 6 ඒවා y සංඛ්‍යාවකුයි 4 ඒවා x සංඛ්‍යාවකුයි ගැහුවට පස්සේ අපිට හම්බෙලා තියෙන මුළු ලකුණු සංඛ්‍යාව නම් 172ක් කියලා. ඕක තමයි පුතා අපේ දෙවෙනි සමීකරණය. ඔහොමයි අපි තර්ක කරන්නේ. 4 ඒවා x සංඛ්‍යාවකුත් 6 ඒවා y සංඛ්‍යාවකුත් ගැහුවාම 176ක් ඈ සෝරි 172ක් නෙමෙයි. ඔන්න 172. ඔන්න බලන්න 1 2. දැන් ඉතින් මේකේ x y හොයන්න වෙනවා.
විසඳලා 6 පාරවල් සංඛ්‍යාවේ 4 පාරවල් සංඛ්‍යාවේ කොච්චරක් ගහලා තියෙනවද කියලා. ඒ කියන්නේ 4 ෂොට් කීයක් ගහලාද 6 ෂොට් කීයක් ගහලාද කියලා you want to find now. මොකද කරන්නේ? මම අනිවාර්යෙන් කිව්වද වැඩ ටික. එකම ලකුණ තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම අඩු කිරිල්ල තමයි කරන්නේ. හැබැයි අඩු කරනකොට එක්කෙනෙක් කැපෙන විදිහට අඩු කරන්න ඕනේ. මම මෙතන x කපන විදිහට අඩු කරන්න හිතනවා. එහෙනම් මොකද කරන්නේ? ගියා නේද පැත්තට? ඇදලා ගන්න බැරි වෙයි. හරි. right. right. දැන් පුළුවන්. මොකද දන්නවද කරන්නේ? පළවෙනි සමීකරණේ 4න් ගුණ කරලා පළවෙනි සමීකරණේ 4න් ගුණ කරලා you want to multiply the first equation by 4 then අනිවාර්යයෙන්ම ඍණ ලකුණ දෙන්නම දන්නනේ තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අඩු කරනවා. -2 not the second equation. You want to subtract these both equations. Then what will happen? පළවෙනි එක 4න් ගුණ කරනකොට 4x ධන 4y minus 4x plus 6y is equals to 38 4න් වැඩි කරන්න. You want to multiply 38 by 4 minus 176. හරිනේ? කොහොමද දෙන්නේ? ඔහොම තමයි එන්නේ. ඊට පස්සේ සුළු කරලා ගන්න ඕනේ ඉතින්. හරි සුළු කරමුකෝ. එතකොට කොහොමද වෙන්නේ? මෙතන 4x තියෙනවා. මෙතන ඍණ 4x හැදෙන්නේ. මේ 4x මේ 4x කැපෙනවා. මෙතන ධන 4y ධන 4y ඍණ 6y ධන 4y ඍණ 6y සමානයි 38 වාරයක් 4 38 into 4 what will happen? It should be 152 minus 176. So if you are subtracting 4y minus 6y what will happen? It should be minus 2y. If you consider the subtraction between 152 and the 176, then it should be 24. Yeah, but it minus 24. You want to take care of the sign always. අනිවාර්යයෙන්ම ධනතරින්ද කියන එක මතක තියාගන්නම ඕනේ. නැත්නම් එහෙම වෙන විකාරයක් එන්නේ. දැන් ඔන්න ඍණ දෙකට ඍණ දෙක බෙදුවොත් එහෙම ඍණ 24න් අනිවාර්යයෙන්ම වෙන්නේ ධන 12ක්. ඍණ සංඛ්‍යාවක් ඍණ වැලියු එකක් මයිනස් වැලියු එකකින්ම බෙදුවොත් එහෙම හම්බ වෙන්නේ ප්ලස් වැලියු එකක්. ප්ලස් වැලියු එකක් ප්ලස් වැලියු එකකින්ම බෙදුවොත් එහෙම හම්බ වෙන්නේ ප්ලස් වැලියු එකක්. මයිනස් වැලියු එකක් ප්ලස් වැලියු එකකින් බෙදුවොත් එහෙම හම්බ වෙන්නේ මයිනස් වැලියු එකක්. ප්ලස් වැලියු එකක් මයිනස් වැලියු එකකින් බෙදුවොත් එහෙම ඒත් හම්බ වෙන්නේ මයිනස් වැලියු එකක්. ඒක ටිකක් අමතර දෙන්නමට කිව්වේ. ඔන්න y වල අගය දාන්න. දැන් ඉතින් අර කිව්ව විදිහට මේ y එකේ තියෙන 12 ගෙනහිල්ලා පළවෙනි එකට දාන්න. 12x x වල අගය x වල අගය තමයි හොයන්න තියෙන්නේ. එතකොට x ධන y වල අගය දාන්න 12යි. මෙතන 38. ඉතින් මේක අඩු කරලා ගන්න. x වලට කීයක් එයිද? x වලට 26ක් එයි. අඩු කරලා ගන්න. මේක හොඳට මතක තියාගන්න කතාවක්. මම මේ එක 4න් වැඩි කරලා ගත්ත නේද එකක්. ඒක මම මේ මෙතන මෙහෙම කළාට සාමාන්‍යයෙන් ඔයා එහෙම විභාගෙදි කරන්න යන්න එපා. ඔයා පළවෙනි එක 4න් ගුණ කළාට පස්සේ එන සමීකරණේ තියෙනවනේ. පළවෙනි එක 4න් ගුණ කළාට පස්සේ එන සමීකරණේ තියෙනවනේ. ඒක 3 වගේ ගන්න. ඊට පස්සේ 3 ඍණ 2 කියලා හදලා ගන්න. සාමාන්‍යයෙන් එහෙම ගන්න එකට හොඳයි. ඒතකොට ලකුණක් තියෙනවා එතෙන්ටත් සාමාන්‍යයෙන් මට මතක විදියට. ඒක වෙනම කරන්න පස්සේ වාපස්සේ ඔන්න දැන් ඔන්න x y හොයාගත්තා. ඒකත් හරි. ඊට පස්සේ ඊගාව එක තියෙන අසමානතාවක්. අපි ඔන්න ඒකත් පොඩ්ඩක් බලමු. ඒක හැබැයි මම වෙනම කතා කරන අසමානතා inequalities කියන කොටසෙන්. කමක් නැහැ. පරාජය වූ කණ්ඩායම ගැසූ 6 පහර සංඛ්‍යාව a නම්. එය මෙන්න මෙහෙම තියෙන අසමානතාව තෘප්ත කරනවා නම් එම කණ්ඩායමට ගන්න හැකි වෙච්ච උපරිම 6 පහර සංඛ්‍යාව කියලා අහනවා. මම මෙතන මේක නිකන් හදලා පෙන්නන්නම්. කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් මට දැනට ඒකට කියන්න දෙයක් නැහැ.
මේ මතක නැති කෙනෙක් ඉන්නවනම් මට ඒක දැනට කරන්න දෙයක් නැහැ. Here what will happen, 2 into 2a minus 5 plus 3a lesser than or equals to 54. ඉස්සෙල්ලා මොකද කරන්නේ? මේ වරහන් සුළු කරන්න, bracket සුළු කරන්න. You want to simplify the brackets first. 4a minus 10 plus 3a lesser than or equals to 54. 7a මෙතන පුතා 64ක් බවට පත් වෙනවනේ. එතකොට a කියන එක්කෙනා කුඩයි හෝ සමානයි 64 බෙදීම 7. තර්ක කරන්න ඕනේ දැන්. You want to argue with this statement. මේ ප්‍රකාශයත් එක්ක අපිට argue කරන්න ඕනේ. එයා අහන්නේ අපේ උපරිම 6 සංඛ්‍යාව නේද? උපරිම 6 පහර සංඛ්‍යාවනේ. a කියන්නේ කොච්චරක්ද? a කියන්නේ මොකද්ද? පරාජය වූ කණ්ඩායම ගැහූ 6 පහරවල් සංඛ්‍යාව a. දිනපු කණ්ඩායම ගහපු 6 පහරවල් සංඛ්‍යාව වයිලු. පරාජය වෙච්ච කට්ටිය අපේ ලූසර්ස්ලා ගහලා තියෙන a සංඛ්‍යාව තමයි 6 ඒවා. sixers ගහලා තියෙන පුතා a number of sixers. අන්නේ a හොයාගත්තා ඔන්න. a අපි දන්නවා කීයක් කියලාද? a කියන එක නා අනිවාර්යයෙන්ම 64 බෙදීම 4ට වඩා නම් පුංචි. සාමාන්‍යයෙන් 64 7න් බෙදුවම කොච්චරක් විතර එයිද ඔයාලට? නිකන් මට කියන්න. නිකන් කියන්න. සාමාන්‍යයෙන් එයි ආසන්න වශයෙන් කියන මේ ලකුණ මේ ඕගොල්ලෝ එක ඕනේ දැනගන්න 9.14ක් විතර ආසන්න වශයෙන්. එතකොට ඒ කණ්ඩායමට ගන්න පුළුවන් උපරිම සංඛ්‍යාව එච්චරද? 9.14ක්ද? 9.14 ඒව ගන්න බෑ. එක්ක 10ක් ගන්න පුළුවන්, එක්ක 9ක් ගන්න පුළුවන්. මොකද 6 ඒවා දශම ගණන් වදින්නේ නැහනේ. එක්ක 6 ඒවා 9ක් ගන්න පුළුවන්, එක්ක 10ක් ගන්න පුළුවන්. හැබැයි මේක හොඳටම කියනවා a කියන එක කෙනා කුඩයි හෝ සමානයි. ඒ කියන්නේ එක්කෝ a කියන එක්කෙනා 9.14ට වඩා පුංචි, එහෙම නැත්තම් සමානයි. ඊට වඩා වැඩි වෙන්න බෑ. ඒකින්ද අපිට ගන්න පුළුවන් අගයන් තියෙන්නේ අපි මෙහෙම සංඛ්‍යා රේඛාවක ලකුණු කළොත් 9 අපි මෙහෙම සංඛ්‍යා රේඛාවක ලකුණු කළොත් එහෙම 9 සහ 10 මෙන්න මේ 9.14 මෙන්න මේ වගේ තැනක් නම් මතක තියාගන්න 6 ෂොට් ගහනකොට 6ers ගහනකොට මෙන්න 9.14 ඒවා වදින්න බෑ. එක්ක මෙහෙම 10ක් වදින්න පුළුවන්. එක්ක මෙහෙම 9ක් වදින්න පුළුවන්. හැබැයි අපි දන්නවා 9ට වඩා පුංචි. එහෙම නැත්නම් 9ට හරිය සමානයි. ඒ කියන්නේ 9.14 කියන අගයට එක්ක සමානයි, එක්ක ඊට වඩා පුංචි. එහෙනම් ගන්න තියෙන ළඟම අගය වෙන්නේ 9. එහෙනම් උපරිම 6 සංඛ්‍යාව ගහන්න පුළුවන් 9. එහෙනම් උත්තරේ 9. ඔබ තව ගණන් ටිකක් හදනකොට තේරෙයි. උත්තරේ 9. හරි දැන් ඊගාවට කියන්න අපේ මයින්ඩ් මැප් එකකුත් තියෙනවා පුතා හදලා. ඒකත් ඕගොල්ලන්ට ඔය ගෲප් එකට ඇඩ් වෙලා එහෙම නැත්නම් මගේ කන්ටැක්ට් නම්බර් එක මම මෙතන දාන්නද? note 76446854 මේ නම්බරයට කෝල් කරලා හරි ඔයගොල්ලන්ට ඉල්ල ගන්න පුළුවන්. නැත්නම් මගේ IT ඩිපාර්ට්මන්ට් එකේ කෙනෙක්ට කතා කරලා ඉල්ල ගන්නත් පුළුවන්. අපේ ගෲප් එකට අනිවාර්යෙන් ගෲප් ඩිස්ක්‍රිප්ෂන් එකකින් ඇඩ් වෙන්න. ඇඩ් වෙලා වැඩේ කරගන්න පුළුවන්. ඒක මයින්ඩ් මැප් එකත් එක්ක මේ ටික දිගටම යන්න. මේ විදිහට මම දිගටම කරනවා. මීට වඩා හොඳට කරනවා. අද මේ පළවෙනි දවසේ ඔයගොල්ලෝ යාළුවොත් එක්ක මේ වීඩියෝ අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න. ඒ වගේම මේ වගේ ෆ්‍රී ක්ලාස් එකක් විභාග වෙනකම් තියෙනවා කියන්න. ඒ වගේම 2021 දෙසැම්බර් මාසේ O level කරන දරුවොත් මේ වගේ ඇවිල්ලා බලන්න. ඊට පස්සේ මගේ O level classes එක්ක ඕගොල්ලන්ට ඔන්න එකතු වෙන්න පුළුවන් ඉදිරියේදී. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක මම සම්පූර්ණයෙන්ම සත පහක්වත් ගන්න නැතුව මේ වීඩියෝ ප්‍රමාණය දිගටම කරගෙන යනවා. සත පහක්වත් ගන්නෑ. ඒක පොරොන්දුවක්. කියන වචනේ ඒ විදිහටම වැඩ කරන කෙනෙක් මම. දැන් මම ප්‍රී ඉන්ජිනියරින් කෝස් එකක් ඔයගොල්ලන්ගේ අයියලා කරලා කරනවා කිව්වා. ඒක මම කළා. ඒ වීඩියෝ එකත් මම දාන්නවද? එහෙම තමයි. ඒ කියන දේවල් කරනවා. ෆිසික්ස් එක වෙනම යනවා. ඒකෙන්ද එතකොට මේ ඔයගොල්ලෝ මට O level කියන එක දෙයක් නැහැ ඉතින්. ඔයගොල්ලෝ තේරෙනවා. මොකද ඉන්ජිනියරින් වලටත් අපි වෙනම දේවල් කරනවා. A level වලටත් කරනවා. එතකොට ඉතින් O level වලට කොහොමද කරලා දෙන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ හරිම තැනට. ඒකෙන් වැඩක් කරන එක ඔයගොල්ලන්ගේ වැඩ. එහෙනම් ජය වේවා. Best of luck.